නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ තලංගම උතුර කොස්වත්ත බත්තරමුල්ල ලිපිනේ පදිංචි පින්වත් මියුනිකා ජාගොඩගේ දියණිය විසින් පසේබුදු පෙළහර මේ සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් මේ පින්වතුන්ලා අද දවසේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබනවා. පසේබුදු පෙළහර මේ දේශනා මාලාවෙන් අපි අතීතයේ වැඩ සිටියා වූ ඒ ආශ්චර්යවත් මුනිවරුන් ගැන, පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කග්ගවිසාන සූත්‍ර දේශනාව ඇසුරු කර ගනිමින්, කග්ගවිසාන සූත්‍ර දේශනාවේ මේ වෙද්දී පින්වතුනි අපි ගාථා රත්නයන් 28ක් මූලික කරගෙන පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ඉගෙන ගත්තා. දැන් අද අපිට තියෙන්නේ 29 වෙනි ගාථා රත්නය. ඒ ගාථා රත්නයේ පසුබිම, මේ ගාථා රත්නය පසේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කොට වදාළේ. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරන්නට හේතුනේ මොකක්ද? ඕන බලන්න පසුබිම. පසේ බුද්ධත්වයේ පිණිස සංසාර ගමනේ ගුණධම් පූර්ණේ කරමින් පැමිණි. එතකොට කොච්චර කාලයක් ඉන්න ඕනද? අසංකේය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක් ගුණ පූර්ණේ කරලා, ඊළඟට ගත පච්චාගත වත පූර්ණේ කරලා මහා පින්වන්තයෙක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පෙර පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයේ බරණැස ප්‍රාදේශීය රජ පවුලක උපන්නා. සුදුසු කාලේ එනකොට මේ බරණැස් රජුරුවෝ, මේ බරණැස මේ හිටපු මහරජුරුවෝ කාලක්‍රියා කළා. ඊට පස්සේ මේ පසේ බුදු බවට පින් තියෙන කුමාරයා තමයි රජ වුණේ. අපි පින්වතුනි මේ සංසාර ගමනක ගමන් කරනකොට ඒ සංසාර ගමනේ නොයික් ಜಾතිවල අපි උපදින්නේ නොයික් ගතිගුණ ඇතුව. එතකොට මේ එක එක්කෙනා එක එක ගති ලක්ෂණ වලින් යුක්තයි. දැන් ඔබට මතක ඇති අපි මීට පෙර පසේබුදු පෙළහර ධර්ම දේශනාවකදීම ඔබට සිහිපත් කළා මේ පසේබුදු බවට පින් තියෙන කෙනෙක් මහා පින්වන්තයෙක් ආව බ්‍රහ්ම ලෝකේ ඉඳලා. බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු මේ පින්වන්තයාට අඩු ගානේ තමන්ගේ මෑණියෝ කිරි දෙනකොට ඒ මෑණියන්වත් ප්‍රිය නැහැ කියනවා. කියන්නේ ස්ත්‍රීන් ඒ තරම්ම ස්ත්‍රීන්ට අකමැති. ස්ත්‍රීන් දකින්න අකමැති. ස්ත්‍රීන්ගේ පහසට අකමැති. ස්ත්‍රීන්ගේ හඬ ඇහෙනවට අකමැති. ඒ නිසා මේ කුමාරයාට කිව්වනේ අනිත්‍ය ගන්ධ කුමාරයා කියලා. ඉතින් මේ කුමාරයා හාත්පස වෙනස්. මොහුගේ නම උනේ බ්‍රහ්මදත්ත. මේ බ්‍රහ්මදත්ත හරි ආසයි කියනවා නැටුම් බලන්න. නර්තන බලන්න, නටනවා බලන්න පුදුම ආසයි කියනවා මේ බ්‍රහ්මදත්ත. ලස්සනට නටන නැටුම් සංදර්ශන හැම තිස්සෙම නැටුම් සංදර්ශන කොහෙද තියෙන්නේ කියලා රාජපුරුෂයෝ ලව්ව බලාගෙන තමන්ගේ රතවල නැගිලා යනවා කියනවා නැටුම් සංදර්ශන බලන්න. නටනවා බලන්න මහස නිසා, මේ නර්තන බල සන්තෝෂ වෙන නිසා ඕන නමකුත් වැටලා තියෙනවා චක්කුලෝල බ්‍රහ්මදත්ත. මේ
බලන්න ආසා බ්‍රහ්මදත්ත රජුරෝ චක්කුලෝල කියලා කියන්නේ මේ ලස්සන ලස්සනේම බලන්න ආස කෙනා. එතකොට චක්කුලෝල බ්‍රහ්මදත්ත මේ රජුරෝ මේ දේවල් බලන්නේ හරි සරාගීව. මේ නර්තන වලට එන නාටිකාංගනාවන් ආදී බොහෝම සුන්දරව ලස්සනට ඇඳලා මේ ඇඟ නොයෙක් විදිහට පාට ගල්වගෙන එහෙමනේ දැන් නැටුම් වලට එනකොට සාමාන්‍යයෙන් පාර යනවා වගේ නෙවෙයි. නොයෙක් විදිහට සැරසෙනවනේ නේ. ඒ සැරසිලා නටනවා. මේ සැරසිලා නටන කැරකින අයට මේ බ්‍රහ්මදත්ත රජුරු හරි ආසයි. මේ චක්කුලෝල බ්‍රහ්මදත්ත රජුරවන්ට 20000ක් විතර අන්තපුර අංගනාවනුත් ඉඳලා තියෙනවා. එතකොට කාමෙන් සතුටු වෙන්න මහා ස්ත්‍රී පිරිසකුත් ඉන්න හැමතිස්සෙම නැටුනුත් බලන්ට යන මේ චක්කුලෝල බ්‍රහ්මදත්ත රජු එක දවසක් නර්තන මේ සංදර්ශනයකට එහෙම නැත්නම් නැටුම් බලන තැනකට ගියාට පස්සේ දැන් නැටුම ASCII රජුරෝ වාඩි වෙලා නැටුම් බලනවා. නැටුම ASCII රජුරෝ නිකන් වටපිට බැලුවා. වටපිට බලනකොට අනේ මේ අහිංසක මිනිස්සෙක්ගේ ගෑනු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නැටුම් බලන්න. ආතන අර ලස්සනට ඇඳගෙන මේ නොයෙක් විදිහට සමන්ගේ රූපේ පාට කරගෙන මේකප් කරලා ඒ නටන නාටිකාංගනාවෝ පරදවා අර බ්‍රහ්මදත්ත රජුරවන්ට හිත ගියානේ මේ සාමාන්‍ය කාන්තාවට අර සාමාන්‍ය අහිංසක මිනිස්සෙකුගේ බිරිඳක් දන්නේ නැහැ බිරිඳක් කියලා. රාගය ඇති වුණා. රාගය ඇති වුණාට පස්සේ ළඟ හිටියා සේවකෙක් රාජපුරුෂයාට කතා කරලා කියනවා ආන් අර පෙනේද ආන් අර ස්ත්‍රී. එහෙමයි දේවයිනි කිව්වා. මුදේට ගිහින් විපරම් කරලා බලාපන් කිව්වා. ඈ සම්බන්ධයෙන් විමසලා බලාපන්. ඈ විවාහකද අවිවාහකද? එතකොට මේ සේවකයාටත් ඉතින් තේරුණා මේ මොකටද රජුරෝ මේ ලැහැත්ති වෙන්නේ කියලා. ඉතින් සේවකයාත් බොහොම මේ අවඥාවට hina වෙලා රජුරවන්ට. ඒ අවඥාවට hina වුණා කියන්නේ ඒ hinaවත් රජුරුවන්ගේ හිතට හරියට වැදුනා. ඒ කිව්වේ මේ මහ රජාට තියෙන මේ කෙලෙස් දැවිල්ලක් කියලා මේ සේවකයාටත් ඇති වුණා හිතක්. ඇයි 20000ක් අංගනාවෝ ඉන්නවා. ඒ අංගනාවෝ 20000 ASCII ඔන්න තව අලුත් එක්කෙනෙක් දැකලා. මේ සාමාන්‍ය කාන්තාවකට තාස හිතුණානේ. එතකොට සේවකයා එසේ මහරජ කියලා ගිහින් බැලුවා. අනේ බලද්දී ස්වාමී පුරුෂයෙක් ඉන්න විවාහක කාන්තාවක්. ඇවිල්ලා අර සේවකයා කිව්වේ මෙහිමයි. වැඩක් නෑ දේවීනි. වැඩක් නෑ මේ කාන්තාව බැඳලා කිව්වා. කිව්ව ගමන් රජුරවන්ට තේරුණා මේකුණුත් මේ මගේ තියෙන ලාමක බව මගේ සේවකයෝත් දැනගත්තා. මේ සේවකයෝ ඉස්සරහා පවා මම මේ විදිහට මේ ලාමක බවට පත් වෙන්නේ මේ හිතේ තියෙන නීච කෙලෙස් නිසානේ. මෙච්චර ඒවා බලලත් මේක සෑහෙන්නේ නැති හැටි. මෙච්චර විඳලත් මේක සෑහෙන්නේ නැති හැටි. රජුරෝ කල්පනා කරනවා මේ සරාගීව ඉන්න ජීවිතේ නර්තන බල මේ සරාගීව ඉන්න ජීවිතේ මට දෙන යහපත මොකද්ද? රජුරෝ දැන් හිතනවා මේ නැටුම් බලන ASCII ඔන්නෝකයි පිංගුතුනේ නුවණැත්තෙක්ගේ ස්වභාවය. ඒ නුවණැත්තා හරි දේ හමු නොවෙනකන් ඉන්න පුළුවන් සාමාන්‍ය අය වගේම. හැබැයි හරි දේ හිතට වැදිච්ච ගමන් ඉක්මනට නුවණැත්තාගේ වැඩ කරන්න දෙයක් තියෙනවා. ඒ වැඩ කරන්න තියෙන දේ මොකද්ද? නුවණැත්තාගේ තියෙනවා නුවණ. දැන් අපිට මොකක් හරි රූපයක් දැක්කොත් ඇති. ඒ රූපේ දැක්ක ගමන් අපේ ගාව වැඩ කරන්න එකක් තියෙනවා රාගය. අපිට පොඩ්ඩක් වචනයක් එහෙම වුණා නම් ඇති. අපේ ගාව වැඩ කරන්න එකක් තියෙනවා ද්වේෂය. අපිට පොඩ්ඩක් මොකක් හරි මේ රූපවාහිනී මාධ්‍යකින් හරි වෙනත් මාධ්‍යකින් හරි මොකක් හරි වෙරන් දැන්වීමක් දාලා පෙන්වන්න ඇති කෑමක් බීමක් ගැන මොන හරි දෙයක් ගැන අපි හරි වේගින් වසඟ වෙලා යන්න අපේ ගාව වැඩ කරන්න එකක් තියෙනවා මෝහය.
කවුරු හරි ඕන දියුණු වෙලා ඉස්සරහට යනවා. අපි හිතමු රැකී ආරක්ෂා කරන තැනක තමන්ම අභිභව කෙනෙක් වේගෙන් දියුණු වෙලා යනවා. එහෙම නැත්නම් දරුවන්ගේ ඔන්න මේ දරුවෝ ඉගෙන ගන්න යනවනේ මේ උපකාරක පන්ති ආදී මේ අධ්‍යාපන රැල්ලට වැටෙනවනේ. එතකොට ඒ දරුවෝ තල ඉන්නවා තමයි මේ හොඳට ඉගෙනගෙන යන්න පුළුවන් දරුවෙක්. ඉස්සරහට යන කෙනෙක් දකින්නකොට අනායාසයෙන්ම වැඩ කරන්න එකක් තියෙනවා මේ මිනිස්යා ගාව. ඉරිසියාව. ඊළඟට පොඩ්ඩ හිමි වෙන්න බෑ වැඩ කරන්න එකක් තියෙනවා එකට එක කිරිල්ල. ඕන සාමාන්‍ය අය ගැන බොහෝ අය ළඟ තියෙන වැඩ කරන දේවල්. හැබැයි නුවණ තියෙනවා නම් යම් කෙනෙකුට නුවණැත්තා ගාව වැඩ කරන්නේ නුවණ. පුංචි දේ ඇති නුවණ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ රජුරවන්ට සංවේගී උපන්නා විතරයි රජුරෝ කල්පනා කරනවා මේ නර්තන බල රාගින් ඇවිසී අනේකින් මට ලැබෙන්නේ මොනවද? මට යහපතක් ලැබෙයිද? රජුරෝ කල්පනා කළා මේ ජීවිතේ ගත්තත් මට ලැබෙන කිසි යහපතක් ඇත්තේ නැහැ. හොඳට නැටුම තිබ්බ දවසට රජුරන්ට හරි සන්තෝෂේ. අද නම් නැටුම් හරි අගේයි කියලා එදාට ඇඳට ගියත් රාගින්ම හිත ඉඳලා නිින්ද යනවා. නරතරේ හරියට තිබ්බේ නැත්තම් දවසක ගිහිල්ලා බලද්දි නැටුම් හොඳට තිබ්බේ නැත්තම් ඕන එදාට මේ යහනට ආවට පස්සේ රජුරන්ට හිතෙනවා අද නැටුම් හරියට තිබ්බේ නැහැ කියලා. ඒකට හූල එහෙම නිින්ද යනවා. දොම්නසටපත් වෙනවා. එතකොට මේ ඇවිස්සිල්ල නිසා රජුරන්ට ලැබිච්ච දෙයක් නෑ යහපත් දෙයක්. රජුරන්ට තේරෙනවා මේ ලෝභය මේ ඇවිස්සිල්ල මේ රාගය මට යහපත පිණිස පවතින එක නෙවෙයි. ආන්න වැටහුණා. වැටහෙන්නේ ඇයි මෙහෙම? ප්‍රඥාව නිසා, නුවණ නිසා, පින්වන්තයෙක් නිසා. ඊට පස්සේ රජුරෝ හිතනවා මේ මට තියෙන ස්වභාවය වෙන කෙනෙකුට තිබුණොත් ඒක එයාට යහපත පිණිස පවතීද? ඒක රජුරන්ට තේරෙනවා නෑ. මේ පුද්ගලයෙකුට තිබ්බොත් එහෙම මේ සරාගී ස්වභාවය, මේ නැටුම් බල ඇස මේ රූප බල සතුටු කරන ස්වභාවය තිබුණොත් ඒක ඒ පුද්ගලයාට යහපත පිණිස පවතින්නේ නැහැ. ඒක රජුරන්ට තේරෙනවා එහෙනම් මේක මට වැඩක් එකකුත් නෙවෙයි, අන් අයට වැඩක් ඇති එකකුත් නෙවෙයි. දෙපාර්ශවයටම අයහපත පිණිස පවතින එකක්. ඔන්න රාගය ගැන, ලෝභය ගැන තේරුම් ගත්තා. ඊට පස්සේ මේ රජු හිතනවා මේ ලෝභය කියන එක, මේ ඇල්ම කියන එක, මේ සරාගීව සතුටු වෙනවා කියන එක සැප උපද්දන එකක්ද දුක් උපද්දන එකක්ද? අන්න ප්‍රඥාව නිසා, පසේ බුදු බවට පින් තියෙන කෙනෙක් නිසා හරිම දේ තේරෙනවා. නෑ මේක මත්තේ දුක් උපද්දන එකක්. ඊළඟට කල්පනා කළා මේ විදිහට මේ ජීවිතය ගත කරලා හැමදෙනාම මැරිලා යනවනේ. අපි හිතමු නැටුම් බලා ඉන්න සතුටුනා කියලා කෙනෙක්. දැන් සමහරලාවට මාධ්‍ය ආදීන් කියනවනේ මේ නටලා කාලා සතුටින් ඉන්න කියලා. අපි හිතමු මේකත් නිකන් අපිට හිතෙනවනේ ඇත්තනේ මේ ගත වෙන ජීවිතේ හොඳට කාලා හොඳට නටලා සින්දුවක් කියාගෙන හිටියනම් හරි කියලා. එහෙම පිංගුතුනේ හැමදාම ඉන්න පුළුවන්ද? හැමදාම ඉන්න බෑ. ඔය කතන්දර ඔක්කොම මේ ඇඟපතේ පොඩ්ඩක් හයිය තියෙනකන් විතරක් කියන ඒවා. මේ ඇඟපතවල නාකි වෙන්න කලින්ම පිංගුතුනේ බිඳිලා වෙනස් වෙලා යනවා. මේවා එහෙම දේවල්. මේ ශරීර කියන ඒවා අපි මහා අපේක්ෂා ඇතුවනේ අපි මේ ජීවත් වෙන්නේ. ඔන්න අපි හිතමු අවුරුදු 20, 21, 22 වගේ වයසේදී තරුණ තරුණියෝ රූපයෙන්ම සතුටු වෙනවනේ. එතකොට ඒගොල්ලන්ට ඔන්න අපි හිතමු ඇඟේ පාට ටිකක් මදි වගේ නම් ඒගොල්ලෝ උත්සාහවත් වෙනවා මේ පාට තව ටිකක් වැඩි කරගන්න. නොයේ ක්‍රීම් ಜಾති ගාලා ඔන්න උත්සාහවත් වෙනවා මේක තව ටිකක් මේ පාට වුණා නම් මීට වඩා ලස්සනට හිටි. ඊට පස්සේ ඔන්න තමන්ගේ ඇහිබැමි දෙක දිහා බලනවා මේ කණ්ණාඩියෙන් බලද්දි නිකන් ඇහිබැමි මේ මූණට හරිනේ වගේ. ඊට පස්සේ ඕන්න වියදම් කරලා ඒවා වෙනස් කරගන්නවා. මේ විදිහ හොඳයි වගේ. කොණ්ඩා මෝස්තර වෙනස් කරගන්නවා. මේ විදිහත් හොඳයි වගේ. එතකොට මේක මහා සතුටකින් අල්ලගෙනනේ මේ කරන්නේ.
ඒ කාලේ කවුරු හරි කිව්වොත් මේ සන්තෝෂෙන් ඉන්න ජීවිතේ හොඳට කාලා හොඳට නටලා හොඳට සින්දු කියලා එහෙම ඉන්න ඕන කියලා. එතකොට ඒක දැනෙනවා ඒ කෙනාට ඇත්තනේ. මේ ලස්සන රූපයක් තියෙද්දි මේක විලාසිතාවලින් සරසන්න පුළුවන්. රූපේ ලස්සන නම් ඔන්න විලාසිතාවලින් ඒක සරසන්න පුළුවන්. ඒ ලස්සන රූපෙට කොණ්ඩ මේ මෝස්තර දාලා සරසා ගන්න පුළුවන්. ඒ ලස්සන රූපෙට හොඳ ලස්සන සෙරෙප්පු දෙකක් දාපුවම සපාතු දෙකක් දාපුවම තව ලස්සනයි. ඒ ලස්සන රූපෙට හැඩ මාලෙකුත් පැලඳුවා නම් තව ලස්සනයි. ඊට පස්සේ ලස්සන රූපේ තියෙන කෙනා පොඩක් කැරකිලා නටනකොට තව ලස්සනයි කියලා දැන් මෙහෙම ඒ කාලෙට ඒක හිතන්න පුළුවන්. ඒ මොහොතට. නමුත් මේක පින්වතුනි මේ මොහොතේ මෙහෙම තියෙනවා ඊළඟ මොහොතේ වෙනස් වෙලා යනවානේ. එහෙමනේ මේකේ ස්වභාවය. ඔබ දැකලා නැද්ද තරුණ වයසේ තරුණ තරුණියෝ මේ මහා මාර්ගවල එහෙම අනතුරු වලටපත් වෙන්නේ? අනතුරු වලටපත් වෙලා මේ සිරුරු බිඳී යනවා. ඔබ දැකලා නැද්ද? සමහරවිට මේ මූණත් තහඩුවෙම වදිනවා. වැදිලා කුඩු වෙලා යනවා. ඊට පස්සේ පැලස්තර ගහලා ජීවත් කරවන්න පුළුවන් නම් විරූපී කෙනෙක්. මතකයි ඒක සිදුවීමක් සිද්ධ වුණා. අපි දන්න කියන සිද්ධිය. ඒ තරුණයාට අවුරුදු 23 24 වගේ වයසේදී ඒ තරුණයා අනතුරකටපත් වුණා. තමන්ගේ මෝටර් සයිකලේ යනකොට. ඒ අනතුරේදී මේ තරුණයා මේ තවත් ලොරියක ගැටිලා මේක සිද්ධ වුණේ. මේ තරුණයාගේ මුහුණ බොහොම දරුණුවට වැදුනා. මේ මූණ සම්පූර්ණ එක කොටසක් වලක් හැරුවා වගේ කඩාගෙන ඇතුළට ගියා. නමුත් මේ තරුණයාගේ ජීවිතේ බේරගන්න හැකියාව තිබුණා. මොකද අභ්‍යන්තර අවයවවලට ලොකු හානියක් සිද්ධ වෙලා තිබෙන්නේ නැති නිසා. වෛද්‍යවරු බේරන්න සැත්කම් කරලා ඔන්න මේ කටයුතු කරගෙන යනවා. ඉතින් මේක අපට ආරංචි වුණා. මෙහෙම අනතුරක් වෙලා දැන් මේ රෝහලේ දැඩි සත්කාරයකක ඉන්නවා කියලා. ඉතින් මේක ආරංචි වෙනකොටම දැන් මූණට අනතුරක් වුණා කියලා අවුරුදු 23ක 24ක තරුණයෙකුගේ මූණ සම්පූර්ණයෙන් කුඩු වෙලා ගියා කියන එක ඇහුවාම මේ අපිට එකපාර හිතුණා දැන් තරුණයෝ කියලා කියන්නේ හරියට මේ තමන්ගේ මූණින් සතුට වෙන අයනේ. අපි කන්නඩිය ගාවට ගියත් පින්වතුනි අපි විශේෂයෙන් බලන්නේ මූණ දිහා. ඊළඟට සමහරලාට මේ මූණේ ඔන්න අපි අකමැති තැන්වල කුරුලෑ එනවා. අපි හිතමු නහය කුරුලෑවක් ආවා කියලා. නහය කුරුලෑවක් ආවට පස්සේ ඔන්න මේ නහය ඉදිමෙනවා චුට්ටක්. ඔය කුරුලෑවක් එනවටවත් තරුණයෙක් අකමැතිනේ. ඒ කුරුලෑවක් ඇවිල්ලා චුට්ටක් වෙනස් වෙනවටවත් අකමැති කෙනෙක්. සම්පූර්ණ මූණටම හානි සිද්ධ වුණාම එතකොට ඉතින් අපිට හිතුණා මේ තරුණයාට සිහිය එනකොට මේ තරුණයා මේ තමන්ගේ මූණ බලද්දි කොච්චර දුක් වේද කියලා. ඔන්න ටික දවසකින් අපිට ආරංචි වුණා එයාට සිහිය ඇවිල්ලා. හැබැයි එයාට පියවි සිහිය නැහැ. එයා දන්නේ නැහැ තමන්ගේ දෙමව්පියන්වත් අඳුරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔය විදිහට කාලය ගත වෙලා ගියා. දැන් පියවි සිහිය නැත්තම් ඉතින් එයා කලින් තමන් කොයි විදිහද කියලා දන්නේ නැහැනේ. ඔය විදිහට කාලය ගත වෙලා ගිහිල්ලා මාස කිහිපයකට පස්සේ එයාට සම්පූර්ණ පියවි සිහියම ආවා. ඒ වෙනකොට වෛද්‍යවරු යම් විදිහකට අර රුධිර ගැල්ම ආදිය සිද්ධ නොවෙන්න මේ මූණ සකස් කරලා තිබුණා. ඒ සකස් කරපු මූණේ ස්වභාවය ඔහුගේ ඇස් දෙකෙන් එක ඇහැක් ඒ වෙනකොට වෛද්‍යවරු සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබුණේ. ඒ කියන්නේ ඇහැ සකස් කරන්න බැරි විදිහටම සවුත් වෙලා තිබුණා. ඔහුගේ කම්පෙති වලින් එක කම්පෙත්තක් ඒකේ ශරීරයේ මේ මූණේ එක පැත්තක කණක් සම්පූර්ණයෙන්ම අයින් කරා. ඊට පස්සේ ඔහුගේ නහය අර ඒ වෙනකොට උස්සලා කරලා හදලා තිබුණ නැහැ ඒ අස්ති බිඳිලා නිසා. ඊළඟට ඔහුගේ කටට ඒ කටේ මේ දත් සවි වෙන්න මේ හොඳට සවිමත් විදුරු මහක් නැති නිසා ඒ වෙද්දී ඒ කටේ දත් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ තොල්පටටත් මෙහුම් කීපයක් දාලා තමයි වෛද්‍යවරු මේක සකස් කරලා තිබුණේ. පින්වතුනි ඔහුට පියවි සිහිය එනකොට ඔහු මුලින්ම ඉල්ලලා තිබුණේ කණ්ණාඩියක්.
ඔහුට පියවිසිහි ආපු ගමන්ම ඔහු මුලින්ම ඉල්ලලා තිබුණේ මට කණ්ණාඩියක් ගෙනත් දෙන්න කියලා. කණ්ණාඩියෙන් තමන්ව දකිනකොට වාව ගන්න බැරුව පැය ගානක් ඔහු අඬලා තිබුණා. ඇයි මේ රූපේ පතාගෙන හිටියේ වෙනම විදිහක්. සිද්ධ වුණේ වෙනම විදිහක්. ඒ නිසා මේ ලාමක විදිහේ සතුටක් ගැන අපට කතා කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් හොඳට තියෙන කාල. මේක ලෙඩ දෙන්න පටන් ගන්නවා අපි හිතන්නේ නැති වෙලාවට. කොහොමත් හදිසි අනතුරකටපත් නොවුනත් වයසට යනවා. නොයෙකුත් ලෙඩ රෝග වැළඳෙනවා. මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේක හරි తాවකාලික එකක්. ඒ తాවකාලික තෘප්තියක් ලැබමින් ප්‍රමාදීව කල් ගත කරලා ඒකාන්තයෙන් දැන් මේ පසේ බුදු බවට පින් තියෙන කෙනාට තේරෙනවා ඒකාන්තයෙන් උපදින්න වෙන්නේ දුක් සහිත තැනක. හොඳ තැනක යන්න මේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඕන්න එතකොට මේ පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයා තමන්ටම ගරහන්න පටන් ගත්තා. අහෝ මම මේ තණ්හාවක් වඩමින් අපාගත වෙන්න නේද ලැහැත්ති. ඒ නිසා මම මේ තණ්හාවට මාව මේ අපායට ඇදගෙන යන තණ්හාවට මං අපහාස කරන්න ඕන. තණ්හාවටම නිග්‍රහ කරන්න ඕන. තණ්හාවම පෙළන්න ඕන කියලා කල්පනා කළා. ඒකල මේ රජුරු මේ රජුරුවන්ගේ නම මොකද්ද පින්වතුනි? චක්කුලෝල බ්‍රහ්මදත්ත රජුරු මේ තුලින්ම මේ ඇතිවෙච්ච සංවේගයේ තුලින්ම කලකිරෙලා මුළු රාජකීය බන්ධන සියල්ල අත්හැරියා. රාජමැදුරේදීම මහාන වුණා. මහාන වෙලා අබිනිෂ්ක්‍රමණය කළා. අබිනිෂ්ක්‍රමණය කරා කිවි රාජකීය බන්ධන ඥාති බන්ධන සියල්ල සිඳ බිඳ දාලා ඒ උත්තමයන් වහන්සේ වනගත වුණා. දැන් වනගත වුණාට පස්සේ මේ පසේ බුදුවරුන්ට අවශ්‍ය දේ ලැබෙනවා. ඒ මොකද්ද ලැබෙන අවශ්‍ය දේ කියලා අපි කියන්නේ? නිදහස, හුදෙකලාව. කාමයන් නැති බව. පිරිසෙන් කරදර බාධා නැති බව. ඒ උත්තමයන් වහන්සේට ලැබුණා. ලැබිච්ච ගමන් උන්වහන්සේ පොඩ්ඩක් භාවනා කරනකොට හිත එකඟ වුණා. එකඟ වෙච්ච හිතෙන් ජීවිතය ගැන උන්වහන්සේ කල්පනා කරන්න පටන් ගන්නකොට ඒ ජීවිතේ අවබෝධ වුණා. අවබෝධ වුණා කියන්නේ සම්පූර්ණයෙන් අවබෝධ වුණා. මේ ජීවිතේ දුක් වෙතටම ඇදලා දාන තණ්හාව දුරු කළා. උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ ඔය කොහි හෝ වනයේක ජම්බුද්වීපේ කොහි හෝ වනයේක පහළ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමේදී විශේෂ අසිරියක් හිමාලයේ සිද්ධ වෙනවා. හිමාලයේ තියෙන නන්ද මූලක පර්වතයේ සමීපයේ ඇති මංජුස්සක නම් වූ යොදුන් ගණනක් සුවිශාල රුක්ෂයේ රන් මලක් පිපෙනවා. ඒ රන් මල පිපෙන්නේ අර පසේ බුදුරජුන්ට උපහාර පිණිසයි. ඒ පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා රන් මල පිපෙන විට අනික් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගන්නවා ඕන්න තවත් කෙනෙක් අවබෝධ කරලා. තවත් කෙනෙක් පච්චේක බුද්ධෝ තනියම අවබෝධ කරලා. එතකොට අර තනිවම අවබෝධ කරපු බුදුවරු අනික් පසේ බුදුවරු අලුත් පසේ බුදුරජාණන් වහන්සේ මේ පිළිගැනීම පිණිස මංජූසක රුක් සෙවණට එකතු වෙනවා. ධර්මතාව විදිහට සිද්ධ වෙන දේ. අර වනේ පසේ බුදු වෙච්චි ඒ පසේ බුදුරජාණන් වහන්සේට ධර්මතාවයක් විදිහට දැනෙනවා. තමන් වහන්සේ වැඩි යුත්තේ කොහෙටද? උන්වහන්සේ වැඩම කරනවා මංජූසක රුක් සෙවණට. එහි පැනවූ ආසනයේ උන්වහන්සේ වැඩ ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේලා විමසනවා ආයුෂ්මත ඔබ කොහොමද අවබෝධ කළේ? ආන්නේක විමසනකොට විස්තර කර කර දහම් කතාවක් නැහැ. මේන්න මේ ගාථාවෙන් තමයි අවබෝධය උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ තමයි කග්ගවිසාන සූත්‍රයේ 29 වෙනි ගාථා රත්නේ. ඔක්කිත චක්ඛු නච පාදලෝලෝ ගුත්තින්ද්‍රියෝ රක්ඛිත මානසානෝ අනවස්සුතෝ අපරිඩයිහ මානෝ
ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන මේ ගාථාව උන්වහන්සේ එදා පසේ බුදුරජාණන් වහන්සේලා සමීපයේ වදාලා. අපගේ මහා කාරුණිකයන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කග්ගවිසාන දෙසුමේදී අතීතයේ මෙබන්දක් සිදු වුණා කියලා මේ ගාථා රත්නය තමයි දේශනා කළේ. මේහි සිංහල තේරුම දේසින් සංවරව බලන ඇවිදීමෙන් කල් නොයවන හැම දොරටුම රැක ගනිමින් දහමේ සිත හසුරුවමින් කෙලෙසුන්ගෙන් තෙත් නොවෙමින් කෙලෙසුන්ගෙන් නොම දැවෙමින් හුදෙකලාවෙම දිවිගෙවයිහේ තනියඟකින් යුතු කඟවේනෙකුසේ. මේ පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේ ස්වභාවය කෙබඳුද? ඔක්කිත්ත චක්ඛු සංවර වූ බිමට නැඹුරු වූ ඇස ඇත්තේය. ඒ සංවර වූ බිමට නැඹුරු වූ ඇස ඇතිව ඇයි පින්වතුනි මුනිවරු වාසය කරන්නේ? තමන්ව රැක ගන්නට. මේ සංවර වූ බිමට නැඹුරු වූ ඇස් ඇතිව මනා සිහියෙන් වසනා විට එය අවබෝධයට හේතු වේ. ඒ නිසා මුනිවරුන් ඔක්කිත්ත චක්කු බිමට නැඹුරු වූ සංවර නිතු යුග ඇත්තේය. ඒ මුනිවරුන්ගේ සංවරකම හරි ආශ්චර්යකරයි. මේ මුනිවරුන්ගේ සංවරය ගැන කතා කරනකොට අපට මේ ලංකා භූමියේ වැඩ හිටියා කරඬුලෙනේ චිත්තගුත්ත කියන මහරහත් උත්තමයන් වහන්සේ. මේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ අවුරුදු ගාණක් කරඬුලෙනේ වැඩ හිටියා කියනවා. මේ කරඬුලෙනේ වැඩ හිටියර මේ කරඬුලෙනේ හරි ලස්සන සිතුවම් ඇඳලා තිබිලා තියෙනවා පින්වතුනි. මේක ලෙනක් ගුහාව. හරි ලස්සන සිතුවම් ඇඳලා තිබිලා තියෙනවා. දවසක් මේ ලෙන් චාරිකාවේ ඒ කියන්නේ ලෙන් බලන්ට භික්ෂූන් පිරිසක් වැඩම කරනවා. ඒ භික්ෂූන් වැඩම කරලා ඉතින් අර කරඬුලෙනටත් උන්වහන්සේලා වැඩියා චිත්තගුත්ත මහරහතන් වහන්සේ ඉන්න ලෙනට. උන්වහන්සේලා ඉතින් මේ ලෙන හොඳට බලනකොට ලෙනේ උඩ හරි ලස්සනයි. සිතුවම් ඇඳලා. කිව්වා මේ චිත්තගුත්ත තෙරුන් වහන්සේට ස්වාමීනි අපි මේ දැක්ක සිතුවම් අතරේ ඔබ වහන්සේගේ ලෙනේ නොවේ ලස්සනම සිතුවම් ටික තියෙන්නේ. එහෙමද වැත්නේ කිව්වා. එතකොට මේ අර ස්වාමීන් වහන්සේලා අහනවා ඒ ස්වාමීනි ඔබ වහන්සේ මේ දැක්කේ නැද්ද? එතකොට චිත්තගුත්ත තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ කියනවා නෑ ආයස්මතුනි. ස්වාමීනි ඔබ වහන්සේ දැන් මෙහි වැඩලා කොච්චර කාලද? දැන් 12 අවුරුද්දක් විතර වෙනවා ආයස්මතුනි කිව්වා. එතකොට අවුරුදු 12ක් විතර මේ ලෙනේ වැඩ ඉඳමින් උන්වහන්සේ ගුණධම් වැඩුවා. උන්වහන්සේ ගුණධර්ම දියුණු කරයි කලේ පුදුමාකාර සංවරයකින්. මේ සංවරයේ පිංගුතුනේ සංවරයට කියන්න තියෙන වචනේ තමයි ආශ්චර්යයි. අద్භූතයි. අපිට හිතා ගන්න බෑ. අපිට කතාන්දරයක් විදිහට මේම කියන්න පුළුවන්. ඒ වුණාට ඒක කොහොමද කළේ කියන එක ආශ්චර්යයි. අద్භූතයි. එහෙමයි සංවරව මුනිවරු වාසය කළේ. ඇයි පින්වතුනි එහෙම සංවරව වාසය කළේ මුනිවරු මේ මුනිවරුන්ට මේ ලස්සන ලෝකේ බලන්න පින් නැද්ද? පිනේ අහේනියක්ද මේ ලස්සන රූප බලන්න පින නැද්ද? ඇස් දෙකක් ලැබිලත් ලස්සන ඒවා බලන්න පින් නැහැ. එහෙමද මේ? එහෙම එකක් නෙමෙයි. මේ ඇස් දෙකෙන් බලන දේ බලන්න ගියොත් ඇහැ කැමති විදිහට ඇවිස්සෙනවා. කෙලෙස් වලින් ඇවිස්සෙනවා. උන්වහන්සේලා මේ ඇහින් බලන දේවල් වලට වඩා ආසයි. උන්වහන්සේලා ආසයි මේ ඇහින් එක එක ඒවා බලනවට වඩා මේ ඇහැ කියන එක සංවර කරගෙන සැනසෙන්න. ඒ නිසා අපි අපේ ජීවිතේ සංවරය කැමති නම් රැකගත යුතු එකක්. ඇස විශේෂයෙන්. ඊළඟට කියනවනේ නච්ච පාදලෝලෝ
මේ මුනිවරුන්ගේ ස්වභාවයක් නැහැ කියනවා. ඇවිද ඇවිද කල් ගෙවන්න. පාදලෝල කියලා කිව්වේ අතනත් බලන්න ආසයි. අතනත් බලන්න ආසයි. අරේ හරි ලස්සනයි එහෙත් බලන්න ආසයි. එහෙම එකක් තියෙනව නේද? ඇවිද 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 හැමදේම බල බල සතුටු වෙන එකක්. පාදලෝල. ඇවිදලා සතුටු වෙනවා. බල බල සතුටු වෙනවා. ඒ ස්වභාවය නෑ කියනවා මුනිවරුන්ගේ. මුනිවරු කියලා කියන්නේ මේ ජීවිතේ ජය ගන්න මහන්සි වෙච්ච පිරිසක්. මේ ලෝකේ තියෙන ඒවා බල බල සතුටු වෙන්න මහන්සි වෙච්ච පිරිසක් නෙමෙයි. පින්වතුනි මේ සංසාර ගමනේ එනකොට භාග්‍යතුන් වහන්සේ වදාළේ අකනිටාව හැරුණුකොට මේ නූපදින තැනක් නෑ කියනවා. හැම අස්සක් මුල්ලකම අපි ඉපදිලා තියෙනවා. ආය අමුතුවෙන් මේ සංසාරේ අපිට ඇවිද ඇවිද ගිහිල්ලා බලන්න කියලා දෙයක් නෑ. ඔය හැම තැනකම වාසය කරලා තියෙනවා. නමුත් ඉතින් මේ ජීවිතේක උපන්නට පස්සේ අපිට හිතෙනවා බැලුවා නම් හොඳයි කියලා. නමුත් සංසාර ගමනේ කොච්චරවත් බලලා ඇතිවවා. අන්තිමේ කෙලවරක් නෑ. අපි හිතමු අපි මේ ජීවිතේ ඔන්න තේරෙන වයසේ ඉඳලා මේ ලෝකයේ එක එක තැන් වලට ගිහින් බලන්න පටන් ගත්තා කියලා හිතමු. තේරෙන වයස කියලා අපි ඒ වගේ දෙයක් කරන්න පටන් ගන්නවා කියලා හිතමු කෙනෙක් අවුරුදු 20. ඔන්න අවුරුදු 20 තරුණයෙක් හෝ තරුණියක් මේ ලෝකෙ හැමතැනම බලන්න පටන් ගන්නවා. එයාට පින්වතුනි බල හිත සතුටු කරන්න තියෙන්නේ කොච්චර කාලයක්ද? ඒ අවුරුදු 20 කෙනා මේ වගේ කාලයක නම් අවුරුදු 80 මැරෙන්නේ. ඒ අවුරුදු 80 අන්තිම අවුරුදු 70 80 කාලේ එයාට මේ තැන ගිහින් බලන්න තරම් කාය ශක්තියක් තියෙන්නේ. ඔය ලෙඩ ඇඳකට වැටලා ඉන්න වෙයි. හරි ටික කාලයයි. හරි తాවකාලිකයි. ඒ తాවකාලික සතුට නෙමෙයි මුනිවරු සොයන්නේ. මුනිවරුන් සොයන්නේ කෙලෙස් නැති ජීවිතයයි. ඒ මුනිවරුන්ගේ ස්වභාවය ගැන කියනවා ගුත්තින්ද්‍රියෝ. ගුත්තින්ද්‍රිය කියලා කිව්වේ ඉඳුරන් ටික රැකගෙන. ඉන්ද්‍රිය රැක ගන්නවට ඒ වචනයක් කියනවා මේ දොරටු වහ ගන්නවා කියලා. දොරටු කියලා කියන්නේ මේ ශාසනය තුල එහෙම නැත්නම් ධර්ම විනය තුල දොරටුව කියලා කියන්නේ ඇහැ දොරටුවක්. රූප ඇතුල් වෙනවා ඒ දොරෙන්. කන දොරටුවක්. හඬ ඇතුල් වෙන දොර. නාසය දොරටුවක්. දිව දොරටුවක්. කය දොරටුවක්. ඊට පස්සේ මේ මනසත් දොරටුවක්. මේ දොරවල් වලින් පින්වතුනේ දොර කියන එකෙන් ඒ දොරට හිටියොත් එහෙම දැන් දොර මෙහෙම තිබුණොත් එහෙම ඕන කෙනෙකුට එන්න පුළුවන් ඉන්න දොර ඇරලා විනාසයි. ඕකට යහපත් ඈයුත් වෙනවා අයහපත් ඈයුත් වෙනවා සත්තු සර්පයෝත් රිංග ගන්නවා. දන්නේ ඇයි මේ කරලා දාලා. ගොඩාක් මිනිස්සු ගත්තාම ඒ දොරවල් වල උළුවස්ස විතරයි දොර නැහැ. වහගන්න කියලා දොරක්වත් නැහැ. ඒ තරමටම ඕන එකක්. අපි හිතමු දොරක් තියෙනවා. ඒ දොරට ඉන්නවා දොරටු පාලෙක්. ඒ කියන්නේ ඒ දොර ගාව ඉන්නවා ආරක්ෂකයෙක්. මේ ආරක්ෂකයා හැමතිස්සෙම දොරෙන් ගන්නේ අවශ්‍ය කෙනා විතරක් නා. අනවශ්‍ය කෙනෙකුට ආරක්ෂකයා ඉන්න නිසා එතනින් එහාට එන්න බැරි නා. රැකවරණයක් නේද? රැකවරණේ තියෙනවා. ඇහැ කන නාසය දිවකය මනස කියන හයටම ඉන්නවා නම් දක්ෂ ආරක්ෂකයෝ ඒ හයම රැකිලා ආන් එහෙම රැක ගන්නවාට කියනවා ගුත්තින්ද්‍රිය. ඉඳුරන් ටික මනාකොට රැකගෙන. ඇයි මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගත යුත්තේ පින්වතුනි? මේ ඉන්ද්‍රිය අසංවර වෙනවා කියලා එකක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය අසංවර වීම කෙලවර වෙන්නේ නිරය, പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ වගේ මහා දුක් සහිත තැන්වල. ඒ නිසා මේ ඉඳුරන් සංවර කරගන්න ඕන. ඉන්ද්‍රියන් සංවර කරගත්තට පස්සේ රක්ඛිත මානසානෝ මනස රැක ගන්න හරි ලේසි. ඒක අවස්ථාවක අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි ඇස කන නාසය දිව කය කියන මේ බාහිරට ප්‍රකට මේ ආයතන හයට දැන් ඇහැ අපිට ප්‍රකටයි, කන නාසය දිව කය ප්‍රකටයි.
මනස කියන එක කොහේද තියෙන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට ප්‍රකට නැති එකක්. නමුත් අපිට අර පහ ප්‍රකටයි. ඊළඟට ඒ පහ රැක ගැනීමත් අපිට ප්‍රකටයිනේ. අපි හිතමු ඔන්න ඇහෙන් රූපයක් පේනවා. අපි අකමැති. අපිට පියා ගන්න පුළුවන්. ඒ ඇහෙන් පේන රූපය නිකන් අපි හිතට සතුට උපදින්න නැති එකක් න ะ අපි හිතමු ඔන්න අමනාප මිනිහෙක් අපි දකිනවා. අපිට පුළුවන් මේ ඇස් දෙක පියා ගන්න. අපි හිතමු අපි හරි අප්‍රසන්න එකක් අපිට පේනවා. අපි ඇස් පියා ගන්නවා. ඊළඟට මේ අපි දකින්න ආස නැති බිහිසුණු දෙයක් අපිට පේනවා. ඔය අපි හිතමු රූප වාහිනියක් බල බල ඉද්දි භයානක දෙයක් පේනවා. අපි ඇස් වහ ගන්නවා. අපි අහන්න අමිහිරි දෙයක් අපිට ඇහෙනවා. එතකොට අපි මේ කන් දෙකේ ඇඟිලි ගහ ගන්නවා. මුගල් මේ අපි ඔන්න පාරක තොට යනකොට ඉවසන්න බැරි ගඳක් එනවා. අපි හොඳට තදට නාහි වහ ගන්නවා. සමහරට ලෙන්සුවක්වත් අරගෙන හොඳටම වහ ගන්නවා. ඊට පස්සේ අපි හිතමු මේ අපි අකමැති නීරස දෙයක් රසවත් නැති දෙයක් තියෙනවා. අපි හිතමු ඔන්න වෑංජන උයලා තියෙනකොට ඒ වෑංජන අතරේ තියෙනවා කියලා හිතමු අපි අකමැති තිත්තයි ඔන්න කරවිල තියෙනවා. අපි කරවිල බෙදා ගන්න නැතුව ඉන්නවා. එක්ක අපි මේ වෑංජනේ අනුභව නොකර ඉන්නවා. ඒක පුළුවන් නේ. කය කියන එකත් අපිට හිම රැක ගන්න පුළුවන්. කය කියන එකත් අපිට ආරක්ෂා කර ගන්න පුළුවන්. එතකොට නමුත් මේවා මේ ආරක්ෂාව ගැන කිව්වේ බාහිරි. මේ විදිහට පුළුවන් ද පින්වතුනි මේ ඇස කන නාසය දිව කය කියන හය කෙලෙස් ඇතුල් වීම වලින් වළක්වන්න එහෙම පුළුවන්ද? අපි හිතමු ඔන්න එහෙන් දකින්න එකකින් රාගෙන්න එපා කියලා. අපි හිතමු එහෙන් රූපයක් දකින්නට හප්පෝ රාගිනවා එන්න එපා කියලා ඇස් වහගන්න පුළුවන්ද? ඇස් වහගත්තට හරියන්නේ. ඒක ඇතුල් වෙනවා. එතකොට රාගය කියන එකට ඇස් දෙක වහගෙන බේරෙන්න පුළුවන් කමක් නැහැ. කන් වහගෙන බේරෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට කෙනෙක් හිතුවා මෙව්වට කොහොමද රැකවරණයක් හදාගන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇහැ කන නාසය දිව කය කියන පහටම තියෙන රැකවරණය කුමක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා හිත තමයි රැකවරණය. ඇහැ කන නාසය දිව කය මනසට තියෙන දිව කයට තියෙන රැකවරණය මොකද්ද? සිත. එතකොට අහනවා ස්වාමීනි සිතට ඇති රැකවරණය කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිතට ඇති රැකවරණය නම් සිහියයි කිව්වා. කොහොමද සිතට තියෙන රැකවරණය පින්වතුනි? සිහිය. සිහිය කියන එකෙන් මනස ප්‍රධාන කරගෙන අනිත් සියලු ආයතන ටික අනිත් සියලු දොරටු ටික රැක ගන්න පුළුවන්. එහෙම රැකගත්තොත් ආරක්ෂාව තියෙනව නැත්නම් මහා මේ හැකියාව තිබුණු අය පවා පිරිහිලා ගියානේ. ඔන්න මේ ලංකා භූමියේම සිද්ධ වෙච්ච සිද්ධිය. ලංකා භූමියේ එක්තරා රහතන් වහන්සේ නමකට ඒ අරහත් මහා තෙරපාන කෙනෙක්. ඒ මහා තෙරුන් වහන්සේට හරි දක්ෂ පහේ ගෝලයෙක් හිටියා. මේ ගෝලයා බොහොම ගුණ සම්පන්නයි. මේ ගෝලයාත් එක්ක මේ තෙරුන් වහන්සේ මහා සෑය වඳින්න වැඩම කළා. සෑය වඳින්න වැඩම කරලා සෑරජානන් වහන්සේ වන්දනා කරන්නට මේ හිස් අතින්ම ගියේ. ඉතින් අර මේ මහා තෙරුන් වහන්සේ ගුරු දේවයන් වහන්සේ කියනවා තමන්ගේ ගෝලයාට ආශ්මතුනි මල් ටිකක් තිබ්බනම් පූජා කරගන්න තිබ්බා කිව්වා. එතකොට මේ ශිෂ්‍යයා එ르දිමත් එසැනින් හිමාලයට වැඩම කරලා හිමාලයෙන් දැන් මල් ගෙනාවා. මේ ඒක කියන්නේ පෙරහන් කඩේකට නිකන් තෙතක් තියෙන විදිහට ගොටුවක් වගේ එකකට මේ මල් අරගෙන ආවා. අපි හිතමු මල් වට්ටියක් වගේ එකක් කියලා. මල් කූඩයක් වගේ එකක් මේ මල් අරගෙන ඇවිල්ලා ගුරු දේවයන් වහන්සේට දුන්නා. දැන් ගුරු දේවයන් වහන්සේ මේ මල් කූඩෙන් එක එක මල් අරගෙන මේ මහා සෑය රජාණන් වහන්සේගේ මේ පේසාවලලු මත මෙහෙම තියෙනවා. ඉතින් පූජා කරගෙන යනකොට සම්පූර්ණ වටයක් ඒ කියන්නේ හොඳට මල් ආසන පිරෙන විදිහට පේසාවලු පිරෙන විදිහටම මල් පූජා කළා. මේ මල් පූජා කරාට මල් ඉවර වෙන්නේ නැහැ.
ඒ මල් කූඩේ එච්චර මල් ගොඩක් තියෙන්නත් බෑ. දැන් ගුරුදේවයන් වහන්සේට තේරෙනවා මේ එ르දිය. කිව්වා මේ පොඩි නම මල් ඉවර වෙන්නේ නෑනේ කිව්වා. කිව්වා ගුරුදේවයන් වහන්සේ මේ මල් පෙරහන් කඩේ අනිත් පැත්ත හරවලා ගසන්න කිව්වා. එතකොට ඉවරයි කිව්වා. මොන ඉවර වුණා. එතකොට මේ ගුරුදේවයන් වහන්සේට සතුටුයි. හැබැයි ගුරුදේවයන් වහන්සේ කියලා කියන්නේ ශිෂ්‍යයාගේ ආරක්ෂාව. ශිෂ්‍යයාගේ දියුණුව කැමති කෙනා. උන්වහන්සේ බැලුවා උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ බැලුවා මේ ශිෂ්‍යයාගේ මේ යන ක්‍රමයට මොහොත පරිහානියක් සිද්ධ වෙයිවත්ද? උන්වහන්සේට ඒ ශිෂ්‍යයා ගැන දකින්න පුළුවන්කම තිබුණා. උන්වහන්සේට පේනවා මේ ශිෂ්‍යයා අනාගතේ ස්ත්‍රියකට අහු වෙලා පිරිහින ඉඩක් තියෙනවා. දැන් ඉඳලා රැකුණොත් රැකෙන්න පුළුවන්. කියනවා මේ ආයස්මත එ르දියෙන් සතුට වෙන්න එපා. හොඳට තවදවත් කෙලෙස් වලින් කෙලිටි නොවන විදිහට ඔය හිත দমনය කරන්න කිව්වා. ඒක කිව්වට ගෝලයා ඒක හිතට ගත්තේ නෑ. Tamanට එ르දි තියෙනවා අහසින් යන්න පුළුවන්. අනේ අහසින් දවසක් යනවා. අහසින් යනකොට මේ ලංකා භූමියේ එක්තරා වැවක අනුරාධපුරේ පැත්තෙම වැවක උදෑසනම ගෑනු ළමෙක් ලස්සන කවියක් කිය නෙළුම් මල් කඩනවා. මේ දුප්පත් ගෙදරක දුප්පත් කෙල්ලක්. ඒ කෙල්ල උදේම ඇහැරිලා නෙළුම් මල් කඩනවා. නෙළුම් මල් කඩන ගමන් අර පාළුව යන්න ඈ කවියක් කියනවා. උඩින් යන භික්ෂුවට කවිය ඇහුණා. කවිය ඇහුණු ගමන් මේ භික්ෂුව මේ කවිය මේ තුලින්ගෙන් කාන්තාවකගේ හඬකින් එන කවියක් නේ. ඡා කියලා හිත වැළඳ ගත්තා. රාගේ උපන්නා. ඒ සරාගී බව උපදිනකොට අර කුසල් බලයක් තිබුණාද ඒ කුසල් බලයට හානි වුණා. හරියට මේ අත්තට සිඳිච්චි කපුටෙක් පාත් වෙනවා වගේ එ르දියෙන් බිමට පාත් වුණා. ඒ පාත් වුණාට පස්සේ දැන් එ르දියෙන් සතුට වෙවි හිටියේ. එ르දිය නැති වෙච්ච ගමන් ඔහුට තිබුණ වීරිය සම්පූර්ණයෙන් නැතුව ගියා. ඒ ගෑනු ළමයාත් එක්කම ඉතින් ඒ ගෑනු ළමයාගේ ගෙදර ගියා. සිවුරු අයින් කරලා සාරං කමිස ඇඳගත්තා. ඇඳගෙන කාලය ගත කරනවා. ඒ කාලය ගත කරනකොට ඒ ගුරුදේවයන් වහන්සේ එදා අවවාද කරනකොට කිව්වා මෙහෙම වචනයක් ආශ්මතුනි ඔය විදිහට ගියොත් එහෙම අනාගතයේ ඔබට මේ එක ඇහැක් පොට්ට වෙච්චි ගෑනු කෙනෙක්ගෙන් ලුණුත් නැති කැඳ බොණ්ඩ සිද්ධ වෙයි කිව්වා. ඒ ගුරුදේවයන් වහන්සේගේ අවවාදේ. ඒක එදා ගණන් ගත්තේ නැහැ. දැන් ඉතින් ඔන්න ගෙහි ජීවිතේ ගත කරලා පෞල් ජීවිතේ ගත කරමින් ජීවත් වෙනවා. බොහෝම අමාරුයි මේක ඇදගෙන යන්නේ ජීවිතේ. මේ නූල් කටින වැඩේ කරා කියනවා. එතකොට දවසක් මහන්සි වෙලා වැඩ කරනකොට බිරිඳට කියලා තියෙනවා මට මේ බත් ටිකක් හදාගෙන ඉන්න කියලා. ඉතින් ගෙවල් වල බඩු නෑනේ. මේ කාන්තාව ගෙදර බඩු මුට්ටු තිබ්බේ නෑ උයන්න කියලා. ලුණුත් නැතුව කැඳක් හැදුවා. මේක අරගෙන ඇවිල්ලා දුන්නා. දුන්නාට පස්සේ මේක කටට මේ ගන්නකොටම තේරුණා කිසිම රහක් නැති එකක්. කේන්ති ගියා. බඩගින්නින් ඉන්නේ. අර නූල් කටින අතේ තිබුණා මේ උල් දෙයක්. මේකෙන් දමල ගැහුවා. දමල ගහපුවම මේක වැදුනේ කාන්තාවගේ ඇහි. ඒ ඇහැට මේක බැස්ස. ඇහැ පොට්ට වෙලා දැන් මේ කාන්තාවගේ ඇහෙන් ලේ ගලනවා. ලේ ගලද්දි මේ ස්වාමියා ඒ කිව්වේ මේ සිවුරු ඇරපු භික්ෂුව මේ කාන්තාව ළඟට ගිහිල්ලා මේ කාන්තාව දිහා බලාගෙන කෑ ගහලා අඬන්න ගත්තා. ඊ අඬන ඇඬිල්ලට ඒ කාන්තාවට බය හිතිලා තියෙනවා. මොකද Tamanට තියෙන වේදනාවටත් වඩා ඔහු අඬන එකට. කියලා තියෙනවා නෑ දැන් ඉතින් මොනව කරන්නද ඔයා හිත හදාගන්න මේක ඉතින් සුවපත් කරාම කැළලා හරියයි. ඔයා දුක් වෙන්න එපා ඉතින් මේ කේන්ති ගිය වෙලාවේ කරපු දේනේ කියලා දැන් කාන්තාවේ හිත මේ සනසන්න උත්සාහ කරනකොට කිව්ව නෑ ඔහෙට වෙච්ච විපත්තියට නෙවෙයි මං මේ විදිහට අඬන්නේ. මටම වෙන්න තියෙන විපත මගේ ගුරුදේවයන් කිව්වා. මම ගණන් ගත්තේ නෑ. ගුරුදේවයෝ මට කිව්වා එක ඇහැක් පොට්ට වෙච්චි කාන්තාවකකින් කැඳ බොන්ට වෙයි ආරක්ෂා වුණේ නැත්තම් කියලා. ඒක ඒ විදිහටම වුණා. ඒ නිසා පින්වතුනි ඉන්ද්‍රිය සංවර කරනවා කියන එක. ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන එක තමයි ධර්මයට තියෙන
ධර්ම මාර්ගයට තියෙන දියුණුව. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ මොනවද මේ ගාථාවෙන් කියලා දීපු අර්ථය? හොඳට ඇස සංවර කරගන්න ඕන. ඔක්කිත චක්කු නච පාදලෝලෝ මේ ඇවිදිමින් නොඑක් දේ දකිමින් සතුට වෙන ලාමක බව අත්හැර ගන්න ඕන. ගුත් ඉන්ද්‍රියෝ හොඳට ඇස කන නාසය දිවකය මනස කියන දොරටු ටික රැක ගන්න ඕන. රක්කිත මානසානෝ විශේෂයෙන් කෙලෙස් වලට එන්න නොදී මනස රකින්න ඕන. අනවස්සතෝ කෙලෙස් කියන ලාමක දේවල් වලින් තෙත් නොවෙන. අනවස්සත කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් තෙත් නොවෙන හිතක්. කෙලෙසුන්ගෙන් තෙත් නොවෙන ජීවිතයක් හදා ගන්න ඕනේ. අපරිඩයිහමානෝ කෙලෙස් වලින් ගිනි නොගන්නා ජීවිතයක්. රාගය කියන්නේ ගින්න, ද්වේෂය කියන්නේ ගින්නක්, මෝහය කියන්නේ ගින්නක්. මේ ගිනි වලින් ඇවිලෙන ජීවිතේ කිසි සැනසෙල්ලක් නැහැ. සැනසිලි රහිතවම සැනසිල්ලක් ඇත්තේය කියලා හිත සතුටු වෙන ලාමක බවක් පිඟුතුනේ කෙලෙස් වල තියෙනවා. හරියට නිකන් මේ පළගෙටියන් ගින්නට ඇදෙනවා වගේ. ඒකුම් ගින්නට ඇදෙනකොට ඒ ගින්න මේකුම්ව දවනවා. ඔය ඒකුම් පිච්චිම යලි යලිත් ගින්නට මැදෙනවා. පළගෙටියෝ මේ ගින්නට ඇදෙනකොට අපි හිතමු ඔන්න කරන්ට් එක ගියාම එහෙම ඔබ දැකලා ඇති. එහෙම නැත්නම් පහන් දැල්ලපුවාම ඕන්න පළගෙටෙක් ඇවිල්ලා මේකේ වහනවා. ඌ මේකේ මොන ආසාවකට ඌ ඒකේ වහනවද අපිට තේරෙන්නේ. ඌ වැහුවාට පස්සේ ඌගේ අණ්ඩක් දෙකක් පිච්චෙනවා. පිච්චිලා ඔන්න ඌ වැටිලා අපිට පේනවා මේ පිච්චිච්චි අඬුවේ වේදනාවට මූ දඟල ඉන්නවා. දඟලලා මේ ඒ දැවිල්ල ඉවර වුණාට පස්සේ මූ නැගිටිනවා. නැගිට්ටට පස්සේ මේක තියෙන අණ්ඩකින් ආයෙ කරන්නේ ඉගිලිලා ගිහිල්ලා ආයෙමත් අරකේ වහන එකනේ. මූ අන්තිමේ ඒකෙම පිච්චිලා මැරෙනකම්ම මූ මේකෙම වහනවා. මේ වගේ තමයි පින්නතුනේ කෙලෙස් ගිනි වලට ඇදෙන ජීවිතේ. කෙලෙස් වලින් කලන්නේ යම් දවසක අපිව සම්පූර්ණයෙන්ම දවන එක. එනිසා භාග්‍යතුන් වහන්සේ මේ කග්ගවිසාන සූත්‍රයේ දේශනා කරපු මේ ගාථා රත්නය මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කෙලෙස් ගින්නෙන් ගිනි නොගන්නා ජීවිතයක් ඇති කරගන්න ඕන. එසේ ඇති කරගත්ත කෙනා ඒකෝචරේ හුදෙකලාවෙම වසන්නේය. කග්ගවිසාන කප්පෝ කඟ වේනාගේ හිස මත ඇති තනි අඟ මෙනි. ඒ නිසා ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. අපි මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල තිබුණු සුන්දර බව කියවෙන කග්ගවිසාන සූත්‍රයේ 29 වෙනි ගාථා රත්නය අපි මේ ඉගෙන ගත්තේ. ඉතින් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්න කියලා දීලා පසේ බුදුවරු ගැන දේශනා කරලා අපට වදාළ පින්වතුනි මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කර කර නිති වඳින්න කියලා. මේ නිසා අපිත් සාදරින් වන්දනා කරමු. බිමට නැඹුරු වූ netu යුග ඇති පාද ලෝල නැති මනාව රැකගත් ඉඳුරන් නැති කෙලෙස් වලින් ගිනි නොගන්නා හිතක් ඇති කෙලෙස් වලින් තෙන්න වෙන ජීවිතයක් ඇති. ඒ බඳු ජීවිත ඇතිව වැඩහිඳ පිරිනුවම් පාවදාල පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශීසුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනාව අසපුවාසී ගරුතර මහා සංඝරුවනටත් රටලෝකවාසී මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දෙනාටත් පින් අනුමෝදන්ව ගෞතම සසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වත්
මියුනිකා ජාගොඩගේ දියණියගේ නමින් මිය පරලොවයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට ගුරුවරුන්ට ආදී ඒ මියගිය සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මියෝ සුජීවත්ව සිටින දීපා මාලිම්බඩ මෑණියන්ට සහ ජාගොඩගේ ධර්මසේන පියාණන්ට ඒ දෙමව්පියන්ට අනුමෝදන්ව මේ පුණ්‍ය ආශිර්වාදයෙන් මේ දෙමව්පියන් නිදුක් නිරෝග සුවය ලබත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරමු. මියුනිකා ජාගොඩගේ දියණියගේ සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව ඒ සියලු දෙනාටත් ධර්මාවබෝධයේ පිණිස වාසනාව ලැබෙත්වා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරලා පුණ්‍යානුමෝදනාව ලෙස ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් තලංගම උතුර කොස්වත්ත බත්තර මුල්ල ලිපිනේ පදිංචි පින්වත් මියුනිකා ජාගොඩගේ දියණිය විසිනුයි දායකත්වයේ දරුවයි බලාපොරොත්තු වෙනවා මා හිතවත් මාගේ සිත බැඳී පවතින සියලු දෙනාට සහ මා කෙරෙහි සිත බැඳී පවත්නා වූ සියලු දෙනාට සියලු බන්ධන වලින් නිදහස් වීම පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවයි. ඉතින් මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වෙලා ඒ බලාපොරොත්තු වෙන සියලු අදහස් සඵල වෙත්වා. මේ සඳහා ධර්ම දානය සඳහා උදව් කරපු හැම දිනාටත් පින් අනුමෝදන් ඒ සියලු දිනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙත්වා. ලද කල්යාණ මිත්‍ර ඇසුර සුරකිත්වා. සුවසේ ගුණදහම් වඩන්ටත් සුවසේ පින් කර ගන්නට ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.